මෙතෙන්දී කතා කරන්නේ EMF induced in transformer. transformer එකේ induce වෙන ප්‍රේරණය වෙන EMF එක ගැන තමයි මෙතෙන්දී කතා කරන්නේ. එතකොට මේක මෙහෙමයි. මේකෙදි අර කලිනුත් අපි මේක ගත්තනේ. මේ ඉක්වේෂන් එක අපි කලිනුත් ගත්තනේ. අපි ඒක ආයෙත් ගමුකෝ. මේකේ E එක flux එක සමාන වෙනවා. EMF එක සමාන වෙනවා. කොටවල් සංඛ්‍යාව rate of change of flux. මේකට සමාන වෙනවානේ. හරි. එතකොට මෙන්න මේක අපිට දාන්න පුළුවන් ප්‍රයිමරි එකට දාලා තමයි මේ තියෙන්නේ. හරි මුලින්ම මේක කියන්නකෝ. මේ තියෙන්නේ ෆ්ලක්ස් එක වෙනස් වෙන විදිහ මේක සයින් ආකාරයේ හැඩයක්. එතකොට අපිට මේ සාමාන්‍යයෙන් EMF equation of a transformer කියන එක අපිට ලියන්න පුළුවන් මෙහෙම. sin omega t. මේක sin ආකාර එකක් නේ. ඉතින් මෙහෙම ලියන්න පුළුවන්. මේකට මේ peak value එක මෙතන මේ වැඩිම එකට තමයි QM කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ මේ විදිහට ලියුව හැකි අපිට sin wave form එකක equation එක. ඊළඟට Faraday's law of electromagnetic induction එක ඇසුරෙන් අපිට induce වෙන EMF එක ලියන්න පුළුවන් මේ විදිහට. මම ලිව්වා වගේ මෙහෙම ලියන්න පුළුවන් අපිට. එහෙම ලියලා ඊළඟට ලෙන්සස් මම කිව්වා ලෙන්ස් ලෝ එකෙන් තමයි මෙන්න මේක එන්නේ. ඍණ එක එන්නේ එකෙන්. ඊළඟට අපිට ප්‍රයිමරි එකට N1 කියලා මෙතන සලකලා තියෙන ප්‍රයිමරි එක ප්‍රයිමරි වයින්ඩින් එකේ කොටවල් සංඛ්‍යාව එතකොට දැන් මේක මේ විදිහට අපිට ලිව්ව හැකි. ඊළඟට මේක ලියලා මෙතන මේකට අපිට ආදේශ කරන්න පුළුවන් මේ කොටස. මෙන්න මේ කොටස මෙතෙන්ට ආදේශ කරලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඒක ආදේශ කරලා ඊට පස්සේ අපිට මෙතන අවකලනය කරන්නයි තියෙන්නේ. N1 එක නියතයක් N1 මෙතන නියතයි. ඊට පස්සේ N1 එක එළියට අරගෙන මේ විදිහට අපිට මේ සමීකරණය හදාගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට මෙතනදී අපිට පුළුවන් මෙහෙම ලියන්න. ඍණ මෙතෙන්දී අපිට ගන්න පුළුවන් මෙහෙම ඍණ cos omega t කියලා ගන්න පුළුවන්. එතකොට මේ ඍණ cos omega t එක සාමාන්‍යයෙන් අපි cos theta ඍණ cos theta අපිට ලියන්න පුළුවන් sin theta ඍණ 90 කියලා අපිට ලියන්න පුළුවන් මේක. එතකොට ඒ විදිහට අපිට මේකත් ලියන්න පුළුවන්. omega t theta වෙනුවට omega t නේ මෙතන තියෙන්නේ. එතකොට ඒක අපි මේ විදිහට ලියලා තමයි මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒ විදිහට ලියලා. 5 බෙදීම 2 කියලා අරගෙන තියෙන්නේ 90. එතකොට ඒ විදිහට ලිව්වහම අපේ equation එක මේ විදිහට එනවා. මෙහෙම ආදේශ කරලා ගත්තට පස්සේ ඍණ එක නැති වෙනවා. ඍණ omega t තමයි අපි මෙහෙම sin omega t ඍණ 90 කියලා දැම්මේ. ඊට පස්සේ මේකේ අපිට සාමාන්‍යයෙන් අපි EMF එකේ equation එක මෙහෙම. M1 sin අතන ඔමේගා අරගෙන තියෙන හින්දා
ඔමේගා නෙමෙයි තීටා අරගෙන තියෙන හින්දා මම මෙතෙන්ට වෙන අකුරක් ගන්නවා මෙහෙම. හරි. දැන් මෙහෙම ගත්තම මේක තමයි normal equation එක. එතකොට මේකේ විදිහට අපි මේක බැලුවම අපිට E1 එක එනවා. E1 එක සමාන වෙන්නේ මේකටනේ නේද? මෙතනින් අපි ආදිච්ච කරලා ගත්තට පස්සේ E1 එක සමාන වෙන්නේ මේකට. ඊළඟට මම ඒක ලියන්නම් වෙනම. EM1 එක අපිට ලියුව හැකි දෙකයි පයි F ඔමේගා M N1 කියලා කියන්නේ ප්‍රයිමරි එකේ ටර්න්ස් ගන්න ප්‍රයිමරි වයින්ඩින් එකේ ටර්න්ස් ගන්න. එතකොට කෝණය අපිට එනවා -90 ඩිග්‍රී කියලා. හරි. එතකොට අපිට RMS value of EMF එක. EMF එකේ RMS value එක අපිට ලියුව හැකි. ඔයගොල්ලෝ මේක කලින් පාඩමේ ඉගෙන ගත්තා AJ කළා එක. ඒ හින්දා මම ඒක තවත් කියන්නේ නැහැ. RMS value එක කියන්නේ මොකක්ද කියලා. EMF එකේ RMS value එක. RMS value of EMF එක අපිට ලියුව හැකි M1 කියලා කියන්නේ peak value එක. peak value එක බෙදනවා මූල දෙකෙන්. බෙදනවා. එතකොට මූල දෙකෙන් බෙදනවා කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකාශය මූල දෙකෙන් බෙදනවා. ඒක මූල දෙකෙන් බෙදුනට පස්සේ මේ සම්පූර්ණ එක මූල දෙකෙන් බෙදුවාම මෙතන මූල දෙකට මෙතනින් දෙකක් ගිහිල්ලා මෙතන මූල දෙකක් ඉතුරු වෙනවා. ඊළඟට මම මේක මකන්නම් පොඩ්ඩක්. හරි. පස්සේ මේක අපිට මෙහෙම ගත්ත හැකි. අපිට මේකට අගයක් ගත්ත හැකි E1 4යි මේක සුළු කරලා මම කියන්නේ ඕගොල්ලෝ සුළු කරලා බලන්න 4.4 ඔමේගා M F N1 මෙහෙම අගයක් අපිට ගත්ත හැකි. එතකොට ප්‍රයිමරි එකේ යන ෆ්ලක්ස් එකම සෙකන්ඩරි එකනුත් යන හින්දා අපිට මේ අපි E1 කියලා ගත්තේ ප්‍රයිමරි එකේ EMF එකනේ. එතකොට අපිට සෙකන්ඩරි එකේ EMF එක E2 එකත් අපිට ගත්ත හැකි මේකම කියලා. මේකම තමයි මේකත් කියලා අපිට ඒක එහෙම ගත්ත හැකි. එතකොට ඒක තමයි මෙතන පෙන්නුවේ ට්‍රාන්ස්ෆෝමර් එකේ EMF එක ඉන්ඩියුස් වෙනවා මේකට අගයක් ගන්න විදිය තමයි මෙතන පෙන්නුවේ. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා මම ආයෙත් මුලින්දලා පොඩ්ඩක් කියන්නම්. අපිට ෆ්ලක්ස් එක මේ විදිහට ලියන්න පුළුවන් ඉක්වේෂන් එක. මොකද ඒක බේරි වෙන්නේ මෙතන සයින් හැඩයකින් තමයි ඒක වෙනස් වෙන්නේ. එතකොට ඒ සයින් හැඩයක් නම් අපිට ඒක මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට මෙතන අපි මේක මෙහෙම ගත්තම ෆැරඩේස් ලෝ එකකින් මේක අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ෆ්ලක්ස් එක මෙතනින් අරගෙන මෙතෙන්ට ආදේශ කරනවා. ඊට පස්සේ මේක අපි අවකලනය කරනවා. අවකලනය කරලා ගත්තට පස්සේ මෙහෙම එකක් එනවා. ඊට පස්සේ මේ ඍණ එක cos ඔමේගා t ඊළඟට දාලා අපිට පුළුවන්
ඍණ cos θ සමානයි sin θ ඍණ 90 කියලා ගන්න විදිහට මේ විදිහට මේක හදාගන්න. මේ විදිහට හදාගෙන ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි මේ ඉක්වේෂන් එකට දැම්මට පස්සේ මේ තියෙන්නේ ප්‍රයිමරි එකේ EMF එක මේ තියෙන ප්‍රයිමරි එකේ EMF එකේ peak value එක ඊට පස්සේ මේකට දාලා ගත්තට පස්සේ අපිට එනවා E එකට අගය EM එකට M1 එකට අගයක් එනවා මේ විදිහට ඊට පස්සේ EMF එකේ RMS value එකට අපිට අගයක් ගන්න පුළුවන් peak value එක මූල දෙකෙන් බෙදලා ඊට පස්සේ මූල දෙකෙන් බෙදලා අපිට ගත්තට පස්සේ මෙන්න මේක තමයි එන අගය එතකොට මේකෙදි F එක හර්ට්ස් වලින් N එක ටර්න්ස් වලින් මේක හෙන්රි sorry මේක වේබර් වලින් අපිට ගන්න පුළුවන්. මේක අපි ෆ්ලක්ස් එක ගන්නේ වේබර් වලින්. එතකොට වේබර් වේබර්ස් වලින් ගන්න. එහෙම අරගෙන අපිට අගයක් ගන්න පුළුවන්. එතකොට ඒක එහෙමයි කරන්නේ ඊළඟට losses in transform. එතකොට දැන් මම කියවනේ අපි අර කලින් ඔපරේෂන් එක transform එකේ ඔපරේෂන් එක ගැන කතා කළේ losses සලකන්නේ නැතුව losses neglect කරලා තමයි ideal transform එකක් විදියට හිතලා තමයි අපි ඔපරේෂන් එක ගැන කතා කළේ. ඒ වුණාට අපි practically transform එක use කරද්දී losses ගොඩක් තියෙනවා. transform එක හැදිලා තියෙන කොටස් දෙකකින් කියලා මම කියවනේ. core එක තියෙනවා winding එක තියෙනවා. core එකයි winding එකයි තියෙනවා. එතකොට අපිට මේ core එකෙත් losses තියෙන්න පුළුවන් winding එකෙත් losses තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ පහළ කියලා තියෙනවා වගේ මේ losses ඔක්කොම ඇති වෙලා අන්තිම result එක වෙන්නේ heat එකක් generate වෙන එක තමයි අන්තිම result එක වෙන්නේ. එතකොට power losses වලින් heat එක generate වෙනවා. එතකොට heat එක generate වෙලා transform එකේ temperature එක increase වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට අපි මේ losses එක ගැන කතා කළොත් එහෙම මේ තියෙන්නේ winding එක අපි හදලා තියෙන copper වලින් කියලා මම කිව්වා. iron core එකක් තමයි තියෙන්නේ core එකේ. එතකොට මෙතන මුලින්ම තියෙනවා iron core එකේ losses. අයන් කෝ එකේ තියෙන ලොස් එක තමයි මම කිව්වා අයන් කෝ එක හදලා තියෙන්නේ කොපර් වලින් කියලා මුලින්ම මෙතන මේක ඇත්තටම කෝ එකේ නෙමෙයි මේක හැදෙන්න ඕනේ මේක වයින්ඩින් එක winding losses in iron losses in winding කියලා මේක හැදෙන්න ඕනේ හරි එතකොට මේ වයින්ඩින් එක හදලා තියෙන කොපර් වලින් කෝ එක හදලා තියෙන අයන් වලින් වයින්ඩින් එක හදලා තියෙන කොපර් වලින් එතකොට මේ ලොස් එක වේරියබල් ලොස් එකක් මම එයි කියලා කියන්නම් මෙහෙමයි වයින්ඩින් එකේ ඒක ඇති වෙන්නේ මෙහෙමයි දැන් වයින්ඩින් එක අපි ගත්තොත් අපි අයිඩියල් ට්‍රාන්ස්ෆෝර්ම් එකේ වයින්ඩින් එකේ රෙසිස්ටන්ස් එකක් නැහැ කියලානේ සැලකන්නේ. ඒ වුණාට ඇත්තටම වයින්ඩින් එකේ රෙසිස්ටන්ස් එකක් තියෙනවා. එතකොට මේ රෙසිස්ටන්ස් එක හින්දා තමයි මේ ලොස් එක ඇති වෙන්නේ. එතකොට අපිට මේක වයින්ඩින් එකේ ලොස් එක ප්‍රොපෝර්ෂනල් වෙනවා. ඩිරෙක්ට්ලි ප්‍රොපෝර්ෂනල් වෙනවා. ප්‍රයිමරි එකේ කරන්ට් එකේ වර්ගයටයි සෙකන්ඩරි එකේ කරන්ට් එකේ වර්ගයටයි. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කරන්ට් එක මේ ට්‍රාන්ස්ෆෝර්ම් එක හරහා තියෙන කරන්ට් එක වෙනස් වෙනවා අපි සම්බන්ධ කරන ලෝඩ් එකත් එක්ක.
එතෙන්ට දෙන ලෝඩ් එකත් එක්ක මෙයාගේ ඇතුලේ තියෙන කරන්ට් එක වෙනස් වෙනවනේ. අන්න ඒ හින්දා මෙන්න මෙතෙන්ට අපි තව ඇඩ් කරනවා රෙසිස්ටන්සස් දෙකක්. එතකොට මෙතන කොපර් ලොස් කියලා අපි කියනවා. කොපර් වලින් වයින්ඩින් එක හදලා තියෙන නිසා. එතකොට අපිට කොපර් ලොස් එක මේ විදිහට ලියන්න පුළුවන්. ප්‍රයිමරි එකේ කරන්ට් එකේ වර්ගය ප්‍රයිමරි වයින්ඩින් එකේ රෙසිස්ටන්ස් එක ධන සෙකන්ඩරි එකේ කරන්ට් එකේ වර්ගය වැඩි කිරීම සෙකන්ඩරි වයින්ඩින් එකේ රෙසිස්ටන්ස් එක කියලා ලියන්න පුළුවන් ඒ විදිහට. එතකොට මේ සම්පූර්ණ එකට copper loss in primary winding කියන්න පුළුවන්. මේකට copper loss in secondary winding කියලා කියන්න පුළුවන්. එතකොට මේකෙදි මේක variable loss එකක් වෙන්නේ මේකයි. මේක depend වෙනවනේ. මේක ඇති වෙන්නේ current එකේ වෙනස හින්දා ඇති වුණාට කරන්ට් එකේ වෙනස නිසා තමයි මේ ලොස් එක ඇති වෙන්නේ. ඒ වුණාට මේ කරන්ට් එක වෙනස් වෙනවනේ. මේකට අපි කනෙක්ට් කරන ලෝඩ් එකත් එක්ක ලෝඩ් එක වෙනස් වෙද්දි කරන්ට් එක වෙනස් වෙනවා. එතකොට කරන්ට් එක වෙනස් වෙනවා කියලා කියන්නේ එතකොට මේ කොපර් ලොස් එක වෙනස් වෙනවා. ඒ හින්දා මේකට කියනවා අපි වේරියබල් ලොස් එකක් කියලා. ඊළඟට ඊට පස්සේ මේකත් අතන වගේම හැදෙන්න ඕනේ අයන් කෝ. අයන් කෝ එකේ ලොස්. අයන් කෝ එක හදලා තියෙන්නේ අයන් වලින්. ඒකට අපි අයන් ලොස් කියලා කියනවා, කෝ ලොස් කියලාත් කියනවා. මේක කොන්ස්ටන්ට් ලොස් එකක්. එතකොට මේකෙදි මේක කොටස් දෙකකට බෙදෙනවා. එඩි කරන්ට් ලොස්, හිස්ටෙරිසිස් ලොස් කියලා. එතකොට එඩි කරන්ට් ලොස් එක කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි දෙනවනේ ප්‍රයිමරි එකට ප්‍රයිමරි වයින්ඩින් එකට අපි දෙනවා alternating current එකක්. ඊට පස්සේ මේ කෝ එකේ ඇති වෙන ෆ්ලක්ස් එකත් alternating ෆ්ලක්ස් එකක් නැති වෙන්නේ. එතකොට ඒ ෆ්ලක්ස් එක කෝ එක ඇතුලේ EMF එකක් ප්‍රොඩියුස් වෙනවා ඒ ෆ්ලක්ස් එක නිසා. ඊට පස්සේ මේ EMF එක මේ EMF එක මේකේ ඇති වෙන කෝ එකේ ඇති වෙන EMF එක ෂෝට් සර්කිට් කරන්ට් එකක් ඇති වෙනවා කෝ එකේ. ඒ EMF එක ප්‍රොඩියුස් කරන ෂෝට් සර්කිට් කරන්ට් එකක් කෝ එක ඇතුලේ. එතකොට මේකට කියනවා මේ කරන්ට් එකට අපි කියනවා එඩි කරන්ට් එක කියලා. මේ කරන්ට් එක නිසා ඇති වෙන ලොස් එකට අපි කියනවා එඩි කරන්ට් ලොස් කියලා. ඒක වෙන්නේ එහෙමයි. මම ආයෙත් කියන්නම්. අපි ප්‍රයිමරි එකට අල්ටර්නේටිං කරන්ට් එකක් දෙනවා. ඊට පස්සේ මේ ප්‍රයිමරි වයින්ඩින් එකෙන් මේ කෝ එක ඇතුලේ ඇති වෙන අල්ටර්නේටිං ෆ්ලක්ස් එකක්. එතකොට මේ ෆ්ලක්ස් එක නිසා කෝ එක ඇතුලේ ප්‍රොඩියුස් වෙනවා EMF එකක්. එතකොට ඒ EMF එක නිසා ෂෝට් සර්කිටඩ් කරන්ට් එකක් ඇති වෙනවා කෝ එක ඇතුලේ. එතකොට ඒ කරන්ට් එකට අපි එඩි කරන්ට් කියලා කියනවා. එතකොට ඒ එඩි කරන්ට් එක නිසා ඇති වෙන ලොස් එකට එඩි කරන්ට් ලොස් කියලා අපි කියනවා. එතකොට ඊළඟට තියෙන්නේ හිස්ටෙරිසිස් ලොස් එක. මේකෙදි අපිට මෙතෙන්දී අපි දෙන්නේ ඕල්ටර්නේටිං කරන්ට් එකක්නේ. එතකොට මේකේ අපි දෙන කරන්ට් එකේ විදිහටම මේකේ ෆ්ලක්ස් එකක් චේන්ජ් වෙනවානේ. ෆ්ලක්ස් එකත් ඒ විදිහට චේන්ජ් වෙනවා. එහෙම චේන්ජ් වෙද්දී ඒ කියන්නේ ප්‍රයිමරි එකේ කරන්ට් එක චේන්ජ් වෙන පැටර්න් එකටම ෆ්ලක්ස් එකක් චේන්ජ් වෙනවා. එතකොට මේකේ එනර්ජි ඇබ්සෝබ් එනර්ජි එකයි රිලීස්ඩ් එනර්ජි එකයි වෙනසක් ඇති වෙනවා. එතකොට ඒ වෙනසට අපි කියනවා හිස්ටෙරිසිස් ලොස් කියලා. ඒක තමයි ඒකේ තේරුම.
හැබැයි අර මේ වයින්ඩින් එකේ ඇති වුණ ලොස් එක වගේ නෙමෙයි මේ කෝ එකේ ඇති වෙන ලොස් එක කොන්ස්ටන්ට්. ඒකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අර වයින්ඩින් එකේ නම් උනේ ඒකේ කරන්ට් එක වෙනස් වුණා. ඒ වුණාට කරන්ට් එක ලෝඩ් එකත් එක්ක වෙනස් වෙන හින්දා ඒක මේ එතකොට ලොස් එක වේරිඩ් වුණානේ. මෙතෙන්දී එහෙම වෙන්නේ නැහැ. මේක කොන්ස්ටන්ට් එකක්. එතකොට මේක කොන්ස්ටන්ට් වෙන්නේ මේක බලපාන්නේ ෆ්ලක්ස් එකට depend on flux. ඊට පස්සේ මේ ෆ්ලක්ස් එක වෙනස් වෙන්නේ නැහැනේ. නෝ ලෝඩ් එකක්. මෙතන ලෝඩ් එකක් නැති අවස්ථාවෙත් ලෝඩ් එකක් දාපු අවස්ථාවෙත් ෆ්ලක්ස් එක එහෙමමයි. මොකද මෙයාව ඩිපෙන්ඩ් වෙන්නේ මෙයා සප්ලයි කරනවා කරන්ට් එකක්. ඊට පස්සේ ඒ කරන්ට් එක නිසායි මෙතන ෆ්ලක්ස් එකක් ජෙනරේට් වෙන්නේ. එතකොට ලෝඩ් එක කොහොම වෙනස් කළා වුණත් මෙතන ලෝඩ් එකක් තිබ්බ වුණත් නැති වුණත් ලෝඩ් එකේ යගේ කීය වුණත් ඒක බලපෑමක් වෙන්නේ නැහැ ෆ්ලක්ස් එකට. ඒ හින්දා ලොස් එකටත් ඒක බලපෑමක් වෙන්නේ නැහැ. ඒ හින්දා කොන්ස්ටන්ට් ලොස් එකක් කියලා කියනවා. ඊළඟට අපි කතා කරනවා construction features of transform. එතකොට මම කිව්වා transform එක හැදිලා තියෙන්නේ දේවල් දෙකකින් කෝ එකයි වයින්ඩින් එකයි. එතකොට කෝ එකේ arrangements අපිට වෙනස් කරලා කෝ type shell type කියලා විදි දෙකකට කෝ එක arrange කරලා අපිට මෙහෙම මේ තියෙන කෝ type එක මේ තියෙන shell type එක ඊළඟට winding එකේ arrangement එකත් change කරලා අපිට විදි දෙකක් ගන්න පුළුවන් coaxial winding සෑන්ඩ්විච් වයින්ඩින් කියලා. මම මේවා ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. මොකද මේවා සෑහෙන ලොකු පරාසයක් විහිදෙන මාතෘකා. අපි සාමාන්‍යයෙන් නිකන් ටච් කරගෙන වගේ යන හින්දා මේක බේසික් ට්‍රාන්ස්ෆෝර්ම් එකේ බේසික් ටිකක් කතා කරන හින්දා මම ලොකුවට කියන්නේ නැහැ. ඒ හින්දා මේක තමයි construction features කියලා මේ ටික තමයි මම එහෙනම් කතා කරන්නේ. එහෙනම් එතනින් වීඩියෝ එක ඉවර කරනවා. process करते विस्तार